right ගාන කීයද බලන්න මට මතක නැහැ 11ද තියෙන්නේ කීයද ගාන 17 බලා ගන්න ව්‍යාපාර ආයතනකින් උපුටා ගන්නාල තොරතුරු කීපයක් පහක් දැක්වේ ඒකක විකුණුම් මිල රුපියල් 50යි ඒකක විචල පිරිවැය රුපියල් 30යි මුළු ස්ථාවර පිරිවැය රුපියල් 10යි විකුණුම් ඒකක 80යි අවශ්‍ය වන්නේ ඒකකයක දායකයේ සහභාගය මුළු දායකයේ මුළු සහභාගය ඊට පස්සේ එතනට ඇවිල්ලා ඉතාලම සරල ගණනක් ඇවිල්ලා තියෙනවා දායකයේ සමානයි ඒකකයක විකුණුම් මිල රුපියල් 50 ඍණ ඒකකයක විචල පිරිවැය රුපියල් 30 උත්තරේ රුපියල් 20යි උත්තරේ රුපියල් 20යි ඊට පස්සේ මුළු දායකයේ ඉන්නවා මුළු දායකයේ සමානයි ඒකකයක දායකයේ 20 නම් ඒකක සංඛ්‍යාව 80ක් තියෙනවා එහෙනම් 80ෙන් වැඩි කරන්න උත්තරේ 1600යි මුළු දායකය 1600යි ප්‍රශ්න අංක 18 ප්‍රශ්න අංක 18 බලා ගන්න ව්‍යාපාරයකින් උපුටා ගන්නා ලද පහත තොරතුරු පදනම් කරගෙන ඒකකයක දායකය සහ මුළු දායකය ගණනය කරන්න වර්ෂය තුල නිෂ්පාදනය කළ ඒකක හා විකුණුම් ඒකක 500යි මුළු විකුණුම් 15000යි මුළු විචල පිරිවැය 6000යි මුළු ස්ථාවර පිරිවැය රුපියල් 5000යි ඉල්ලන්නේ දායකය ඒකකයක දායකය සහ මුළු දායකය බලමු මුළු දායකයේ සමානයි මුළු විකුණුම් 15000 ඍණ මුළු විචල පිරිවැය රුපියල් 6000යි. දොර 15000න් 6000 අඩු කරාම 9000යි. මෙන්න තියෙන මුළු දායකේ. දැන් මුළු දායකේ 9000යි. දැන් බලමු එකක දායකය. එකක දායකයේ සමානයි මෙතන මට තියෙනනේ මුළු දායකයේ 9000. මුළු දායකයේ 9000 තියෙනවා. දැන් මේකෙන් බෙදන්න ඒකක ගන්න. මෙතන තියෙන්නේ මුළු ඒකක ගන්නට මුළු දායකයනේ. ඒතර ඒකක ගානින් බෙදුවොත් එකක දායකය. මෙතන ගානේ කියනවා විකුණුම් ඒකක සංඛ්‍යාව 500යි. එහෙනම් මේක 500න් බෙදන්න. උත්තරේ 45යි. කාට හරි හරියට ඇහෙන්නේ නැහැ කියලා කියනවා ආපහු මීටින් එකෙන් අයින් වෙන්න. එන්ඩ් වෙලා ඊට පස්සේ ආපහු ලොග් වෙන්න අලුතින්. එතකොට එහෙම කරලා බලන්න. අනිත් අයට ඇහෙනවනේ මං කියන එක. ඊළඟට යන්නද? ප්‍රශ්න අංක 19. නේ 90 බෙදන්න 18යි. ටුඩි එක ගන්න. දහටයි. ප්‍රශ්න අංක 19. දැන් හරිනේ. සද්ද එනවා දැන්. right. 19
එක්තරා නිෂ්පාදන ව්‍යාපාරයක පහත තොරතුරු දී ඇත. ස්ථාවර පිරිවැය ස්ථාවරවත්කම්ශය ලක්ෂයයි වේතන 1,50,000යි. ඒකකයක විචල පිරිවැය අමුද්‍රව්‍ය 4යි ශ්‍රමය 3යි පොදු කාර්ය 3යි. මෙතන විචල්ලි කියලා දීලා තියෙනවා. ඒකකයක විකුණුම් මිල රුපියල් 15යි. සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක වලින් හා රුපියල් වලින් BEP ඒකක සමානයි ලියන සූත්‍රය BEP ඒකක සමානයි BEP ඒකක සමානයි ස්ථාවර පිරිවැය බෙදීම ඒකකයක දායකය. මේ එන්න ඒකක BEP ඒකක සමානයි ස්ථාවර පිරිවැය බෙදීම ඒකකයක දායකය. ටිකක් හෙමින් හදන්න කියලා කිව්වා කීප දෙනෙක්ම මම ඒක නිසා හෙමින් හදන්නේ. ස්ථාවර පිරිවැය කොහොමද බලන්න. 19 වෙනි ගාන. ස්ථාවර පිරිවැය මෙතන වර්ග දෙකක් දීලා තියෙනවා. ශය ලක්ෂයයි වේතන 1,50,000යි. දෙකේ එකතුව 2,50,000යි. 2,50,000යි. ස්ථාවර පිරිවැය. බෙදීම ඒකකයක දායකය බලන්න. ඒකකයක දායකය කියන්නේ විකුණුම් මිල ඍණ විචල්්‍ය පිරිවැය. විකුණුම් මිල 15යිලු විචල්්‍ය පිරිවැය තියෙනවා 4යි 3යි 7යි 3යි 10යි. එතකොට 2,50,000 බෙදීම රුපියල් 5. 2,50,000 පහෙන් බෙදා 25ට 5යි උත්තරේ 50,000. BEP ඒකක 50,000යි උත්තර. BEP ඒකක 50,000යි. 19 ඒකම ඉල්ලනවා ඒකක වලින් හා රුපියල් වලින්. එහෙනම් BEP රුපියල් ඕන. BEP රුපියල් සමානයි ඒකක 50,000 කියලා අපිට ආවනේ. 50,000 වැඩි කිරීම ඒකකයක විකුණුම් මිල 15. 50,000 15ෙන් වැඩි කරන්න. එතකොට එනවා BEP රුපියල්. ඇත්ත 5000ද බලන්න එන්නේ. 50,000 5,000 නෙමෙයිනේ. 7,50,000යි. ඔව් 7,50,000යි. 50,000 වැඩි කිරීම 15. 19 දෙවෙනි කොටස. විකුණුම් මිල 120කින් අඩු වුවහොත් නව සමච්ඡේද ලක්ෂය. විකුණුම් මිල 120කින් අඩු වුවහොත් ළමයි විකුණුම් මිල වෙනස් වුණොත් කවුද වෙනස් වෙනවද? විකුණුම් මිල වෙනස් වුණොත් කවුද වෙනස් වෙන්නේ? විකුණුම් මිල වෙනස් වෙනකොට කවුරු වෙනස් වෙනවද? දායකය. දායකය වෙනස් වෙනවා. එතකොට විකුණුම් මිල මෙතනදී මොනවා වෙනවද? අඩු වෙනවා කියලා කියන්නේ 120කින් විකුණුම් මිල අඩු වුවහොත් විකුණුම් මිල අඩු වෙනවා නම් දායකය මොනවා වෙනවද? අඩු වෙනවා. දායකය අඩු වෙන්න ලාභ අඩුයි. එතකොට BEP කරගන්න විකුණන්න ඕනේ ඒකක් ගන්න වැඩි වෙනවා. ලාභ හෝ අලාභ නොලබන මට්ටමට ගේන්න විකුණන්න ඕනේ ඒකක සංඛ්‍යාව වැඩි තිබුණට වඩා වැඩි වෙන්න ඕනේ. මොකද එකකින් ඉතිරි වෙන ගාන අඩු වෙනවනේ. විකුණුම් මිල අඩු වෙනවා කියන්නේ දායකය අඩු වෙනවා. අපි බලමු මේ ගානට අනුව නව දායකය. නව දායකය බලමු. නව දායකය සමානයි නව මිල ඍණ විචල්්‍ය පිරිවැය. නව මිල කීයද බලන්න. අලුත් මිල 120කින් පහත වැටෙනවලු. රුපියල් 15 ඍණ 120ක් කියන්නේ රුපියල් 3යි. එහෙනම් නව මිල රුපියල් 12යිද බලන්න. රුපියල් 15ට 120ක් කියන්නේ රුපියල් 3යිද බලන්න අඩු වෙන්නේ. එතකොට නව මිල රුපියල් 12යි. ඍණ විකුණුම් මිල 10යි. සෝරි විචල්්‍ය පිරිවැය. විචල්්‍ය පිරිවැය 10යි නේ අපේ වෙනස් වුන්නේ නැහනේ. අපිට එනවා උත්තරේ රුපියල් 2යි.
දායකයේ රුපියල් 2යි. නව දායකයේ රුපියල් 2යි. එහෙනම් නව BEP බලමු. නව BEP සමානයි ස්ථාවර පිරිවැය වෙනස් වුන්නේ ඒ විදියමයි. ස්ථාවර පිරිවැය දෙකේ එකතුව 2,50,000 නේ තිබුණේ. බෙදීම නව දායකයේ රුපියල් 2යි. උත්තරේ එනවා 1,25,000. 1,25,000 කියන උත්තරේ. විස්ස තුසිත 2,50,000 ගත්තේ කොහොමද අහනවා? 2,50,000 ස්ථාවර පිරිවැය කියලා උඩ දීලා තියෙනවා. ස්ථාවර පිරිවැය කියලා ගානේ දීලා තියෙනවා. මේ එතකොට මම බෙදුවේ ස්ථාවර පිරිවැයනේ. ස්ථාවර පිරිවැය 2,50,000යි. එතකොට 2,50,000 ආවේ ෂය වීම 1,50,000යි නෑ ෂය ලක්ෂයයි වේතන 1,50,000 ඔය දෙක එකතු. 20 වෙනි ගාන බලන්න. අංක 20. ව්‍යාපාර ආයතනයකින් පහත් තොරතුරු උපුටා ගන්නා ලද. ඒකකයක විකුණුම් මිල 25යි. ඒකකයක විචල පිරිවැය රුපියල් 15යි. මුළු ස්ථාවර පිරිවැය රුපියල් 500යි. විකුණුම් මේකක ගන්න 60යි. ආරක්ෂිත ආන්තිකය රුපියල් වටිනාකම සහ වෙන්න ඕනි. වටිනාකම සහ ඒකක. එතකොට ආරක්ෂිත ආන්තිකයේ ඒකකයි වටිනාකම ඉල්ලන්නේ. සූත්‍රය ආරක්ෂිත ආන්තිකයේ ඒකක සමානයි ආරක්ෂිත ආන්තිකයේ ඒකක සමානයි ආරක්ෂිත ආන්තිකයේ ඒකක සමානයි අපේක්ෂිත විකුණුම් ඒකක ඍණ BEP ඒකක. අපේක්ෂිත විකුණුම් ඒකක ඍණ BEP ඒකක. බලමු. එතකොට ආරක්ෂිත ආන්තිකය ඒකක සමානයි අපේක්ෂිත විකුණුම් ඒකක ගණන කීයද මෙයාලගේ? 60යි. ඍණ BEP ඒකක දීලා නැහැ අපි හොයන්න ඕනේ. BEP හොයන්නේ කොහොමද? ස්ථාවර පිරිවැය බෙදීම ඒකකයක දායකය. මට පේනවා ඒකකයක දායකය රුපියල් 10යි. මොකද විකුණුම් මිල රුපියල් 25යි විචල පිරිවැය රුපියල් 15යි. ඒ දෙක අතර වෙනස දායකය රුපියල් 10යි. එතකොට 60 ඍණ 50. උත්තරේ 10යි. ආරක්ෂිත ආන්තිකයේ ඒකක 10යි. ඒ කියන්නේ BEP මට්ටමට එහා විකුණන ප්‍රමාණය. BEP 50යි නෙන්නේ. එහෙනම් ඒකක 50ට වඩා අපි විකුණුවා තව 10ක්. මොකද 60ක් විකුණුවා මේ වෙලාවේ. මේකෙම රුපියල් ඉලා දෙනවා ආරක්ෂිත ආන්තිකයේ වටිනාකම. ආරක්ෂිත ආන්තිකයේ වටිනාකම සමානයි. ආරක්ෂිත ආන්තිකයේ වටිනාකම සමානයි. අපි ගාව තියෙනවා ආරක්ෂිත ආන්තිකයේ ඒකක ගාන 10යි. ආරක්ෂිත ආන්තිකයේ ඒකක ගාන තියෙනවා අපි ගාව 10යි. ආරක්ෂිත ආන්තිකයේ ඒකක වැඩි කරන්න එකක විකුණුම් මිල රුපියල් 25යි. එකක විකුණුම් මිල රුපියල් 25යි. 25න් වැඩි කරන්න. උත්තරේ 250යි. 250යි උත්තරේ.
बाबा टीवी එක බලන්න නැත්නම් ඕෆ් කරගෙන පස්සේ ඊළඟ ගාන බලමු 21 භාණ්ඩ නිෂ්පාදනය කරන ලබන සරත් නිෂ්පාදකයන්ගේ තොරතුරු කීපයක් පහත් දැක්වේ. वर्ष स्थावर पिरिवे 2,80,000 विचल पिरिवे 41යි ඒකකයක විකුණුම් මිල රුපියල් 70යි ඇස්තමේන්තුගත වාර්ෂික විකුණුම් ලක්ෂ 7යි මේක බෙදෙන්නේ ඒකකයක විචල පිරිවේ රුපියල් 40ක් කරගන්න 41 40ක් කරගන්න ඔව් මොනවාද අර වගේ බෑග් එකක්ද චෝක්ද ඔව් ඒ කැලේ ගන්න හා පහට එකක් තියෙනවනේ ඔව් ඔව් විචල පිරිවේ රුපියල් 40ක් කරගන්න දැන් පිළිවෙලට හදාගෙන යන් මොනවද ඉල්ලලා තියෙන්නේ බලන්න චූටි මුණ ගා ගන්න එපා හොඳ නෑ බලන්න සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක වලින් ඔය කියන්නේ BEP ඒකක BEP ඒකක සමානයි ස්ථාවර පිරිවැය බෙදීම ඒකකයක දායකය BEP ඒකක සමානයි ස්ථාවර පිරිවැය බෙදීම ඒකකයක දායකය මේ ගාන කියන විදියට ස්ථාවර පිරිවැය 2,80,000යි බෙදීම 2,80,000 බෙදන්න ඒකකයක දායකයෙන් ඒකකයක විකුණුම් මිල 70 ඍණ විචල්‍ය පිරිවැය 40 එහෙනම් 70න් 40 අඩු වුණාම 30යි 2,80,000 30න් බෙදන්න ඒත් බෙදෙන්නේ නැහනේ 24යි ඔව් පොඩ්ඩක් ඉන්න බෙදෙන ගණන් දාගමු විකුණුම් විචල්‍ය පිරිවැය 42 කරමුද 42 විචල්‍ය පිරිවැය 42 කරමු විසි 28යි දෙන්නේ බලන්න දැන් 2,80,000 බෙදන්න 28න් 10,000ද බලන්න එතකොට එන්නේ ඔව් සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක වලින් ගත්තා 2 ලාභ පරිමා අනුපාතය දායකය බෙදීම විකුණුම් මිල වැඩි කිරීම 100 දායකය බෙදීම විකුණුම් මිල වැඩි කිරීම 100 100ට 40යිද බලන්න එන්නේ ඇයි දැන්නේ ඔයාට 100ට 40යි අන්න උත්තරේ දැන් කෑ ගහන්න තුනන් නිදා ගන්න චූටි ගිහිල්ලා පොඩ්ඩක් තුන්වෙනි ප්‍රශ්නේ බලමු අංක 3 ආරක්ෂිත ආන්තිකය සමානයි ඔකෙන් වැටේ දැන් ආරක්ෂිත ආන්තිකය සමානයි අපේක්ෂිත විකුණුම් ඍණ BEP විකුණුම් ආරක්ෂිත ආන්තිකය මෙතන ඉල්ලන්නේ වටිනාකමද එකක් ගන්නද කියලා දීලා නැහනේ මේක ලේසි වටිනාකම හොයන්න
ගානේ දීලා තියෙනවා අපේක්ෂිත විකුණුම් ගාන රුපියල් 7,7යි. ඍණ අපේක්ෂිත විකුණුම් 7,7යි. එකෙන් අඩු කරන්න BEP රුපියල් කීයද බලන්න. BEP රුපියල්. BEP අපි හොයාගත්ත ඒකක සංඛ්‍යාව 10000යි නේ ආවේ. 10000 වැඩි කරන්න විකුණුම් මිල රුපියල් 70යි. එතකොට ඇස්තමේන්තුගත වාර්ෂික විකුණුම් 7 දැම්මා. මෙතනට දානවා BEP විකුණුම්. උත්තරේ බිඳුවයිද බලන්න. එතකොට මේ ව්‍යාපාරයේ මොන මට්ටමේද ඉන්නේ මොන අවස්ථාවේද? එයාලගේ අපේක්ෂිත විකුණුම් ආදායම 7යි. එයාලා මොන අවස්ථාවේද ඉන්නේ මේ ව්‍යාපාරයේ මොන මට්ටමේද ඉන්නේ? ඔව් සමච්ඡේදන මට්ටමේ ඉන්නේ BEP අවස්ථාවේ ඉන්නේ. එයාලට ලාභත් නැහැ අලාභත් නැති අවස්ථාවක්. මුළු වියදම මුළු ආදායම සමාන වෙලාවක් මේ. ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඇස්තමේන්තුගත ලාභය. පැහැදිලිවම ඇස්තමේන්තුගත ලාභය හදන්න දෙයක් නැහැ. උත්තරේ කීයද? මෙතන හේතුවත් එක්ක ලියන්න පුළුවන් නැත්නම් ප්‍රකාශ ගහලා පෙන්නන්න එපා. හේතුවත් එක්ක ලියන්න පුළුවන්. ආරක්ෂිත ආන්තිකයේ බිඳුවක් වන බැවින් ලාභ හෝ අලාභ නොලබයි. ආරක්ෂිත ආන්තිකයේ බිඳුවක් වන බැවින් ලාභ හෝ අලාභ නොලබයි. ලාභ හෝ අලාභ නොලබයි. ඊළඟ විකුණුම් 10,50,000ක් වන විට ලාභය බලමු. විකුණුම් 10,50,000ක් වන විට ලාභය. ලාභය සමානයි මුළු දායකය ඍණ ස්ථාවර පිරිවැය. මුළු දායකය හොයන ක්‍රමයක් තියෙනවා. විකුණුම් 10,50,000ක් වන විට විකුණුම් 10,50,000න් 140ක් අපි දන්නවා දායකය. මොකද ලාභ පරිමාණුපාතය 140යි. එහෙනම් 10,50,000 වැඩි කිරීම 140. ඍණ ස්ථාවර පිරිවැය කීයද? මේ ගානේ දීලා තිබුණ ස්ථාවර පිරිවැය 2,80,000යි. දැන් බලන්න 10,50,000 140ක් කීයද කියලා? චූටි වැටේ. දසලක්ෂ 50,000 කියන්නේ 4,20,000. 4,20,000 ඍණ 2,80,000. උත්තරේ කීයද බලන්න. 3 1 20යි 1,40,000ද බලන්න උත්තරේ. ලාභය ඔව් ඒකේ 6 වෙනි ප්‍රශ්නේ අයින් කරන්න. ඒක සංකීර්ණ වැඩි. ඌටි යෝගේ ලියන්න එපා ටිප් එක වහන්න. කඩන්න එපා ඔය. 7 වෙනි ප්‍රශ්නයේදී විකුණුම් වලින් 60%ක් සහභාගයක් ලැබීමට ඒකකයක් විකිණීතු විකුණුම් මිල. විකුණුම් වලින් 60%ක සහභාගයක් ගන්න. එතකොට විකුණුම් වලින් 60%ක සහභාගයක් ලැබීම නම් ඒකකයක් විකිණීතු මිල. බොහොම සරලයි මේ. ඔයාලට මතකයක් ඉස්සලා ඇඳලා පෙන්නුවා. මෙයා විකුණුම් මිල නම් මෙයාගේ ඇතුලේ තියෙන්නේ
දායකයයි විචල්්‍ය පිරිවෑ දායකයයි විචල්්‍ය පිරිවෑ මේක කියන විදිහට 160ක් සහභාගී වෙන්න ඕනේ. එහෙනම් දායකයේ 160ක් වෙන්න ඕනේ. දායකයේ 160ක් වෙන්න නම් විචල්්‍ය පිරිවැය 140ක් කරගන්න ඕනේ. ඒතර මේක කියන විදිහට විකුණුමලි 160ක සහභාගීත්වයක් ලැබීම නම් ඒකකයේ විකිණී යුතු මිල අපි දන්නවා විචල්්‍ය පිරිවැය 42යි කියලා. විචල්්‍ය පිරිවැය රුපියල් 42යිනේ. එහෙනම් 42 සමාන කරන්න 140ක්. 4ෙන් බෙදලා එහෙම නැත්නම් 40ෙන් බෙදලා 100ෙන් වැඩි කරන්න විකුණුම් මිල බලන්න. එතකොට එනවා විකුණුම් මිල. 105යි නේද? එකසිය පහයි. ලියා ගන්න මාතෘකාව ප්‍රස්ථාරික ප්‍රවේශය. ප්‍රස්ථාරික ප්‍රවේශය. පොඩ්ඩක් ඉන්න අර ටීවී එකේ ශබ්ද වැඩිම අඩු කරගන්න. මාතෘකාව ලිව්වේ ප්‍රස්ථාරික ප්‍රවේශය. ඒකේ යටතේ ලියන්න ආන්තික පිරිවැය කරන අධ්‍යයනයේදී ප්‍රස්ථාරික ප්‍රවේශයට අනුව ප්‍රධාන ප්‍රස්ථාර සටහන් වර්ග තුනක් අධ්‍යයනය කරයි. එක සාම්ප්‍රදායික සමච්ඡේදන ප්‍රස්ථාර සටහන්. සාම්ප්‍රදායික සමච්ඡේදන ප්‍රස්ථාර සටහන්. දෙක දායක සමච්ඡේදන ප්‍රස්ථාර සටහන්.
දායක සමච්ඡේදන ප්‍රස්ථාර සටහන්. තුන ලාභ පරිමා සටහන්. ලාභ පරිමා සටහන්. මම ආපහු තුනම කියන්නම් පිළිවෙලට. එක සාම්ප්‍රදායික සමච්ඡේදන ප්‍රස්ථාර සටහන. දෙක දායක සමච්ඡේදන ප්‍රස්ථාර සටහන. තුන ලාභ පරිමා සටහන්. ලාභ පරිමා සටහන්. ලාභ පරිමා සටහන්. පළවෙනි එක මාතෘකාවට ගන්න සාම්ප්‍රදායික සමච්ඡේදන ප්‍රස්ථාර සටහන්. සාම්ප්‍රදායික සමච්ඡේදන ප්‍රස්ථාර සටහන්. ඔකේ යටතේ ලියන්න ස්ථාවර පිරිවැය රේඛාව. ස්ථාවර පිරිවැය රේඛාව මුළු පිරිවැය රේඛාව මුළු පිරිවැය රේඛාව මුළු පිරිවැය රේඛාව සහ මුළු ආදායම් රේඛාව මුළු ආදායම් රේඛාව යන රේඛා තුන එකම ප්‍රස්ථාර සටහනක ඉදිරිපත් කිරීම. එකම ප්‍රස්ථාර සටහනක ඉදිරිපත් කිරීම. සාම්ප්‍රදායික සමච්ඡේදන ප්‍රස්ථාර සටහන ලෙස හඳුන්වයි. සාම්ප්‍රදායික සමච්ඡේදන ප්‍රස්ථාර සටහන ලෙස හඳුන්වයි. දෙවෙනි එක ගන්න මාතෘකාවට දායක සමච්ඡේදන ප්‍රස්ථාර සටහන්. ඒක යටතේ ලියන්න. ඒක යටතේ මුළු විචල පිරිවැය රේඛාව මුළු විචල පිරිවැය රේඛාව මුළු පිරිවැය රේඛාව සහ මුළු ආදායම් රේඛාව මුළු ආදායම් රේඛාව එකම ප්‍රස්ථාර සටහනක ඉදිරිපත් කිරීමේ ක්‍රමය මෙනමින් හඳුන්වයි. මෙනමින් හඳුන්වයි.
මේ නමින් හඳුන්වයි. ඊළඟ මාතෘකාව ලාභ පරිමා සටහන. ලාභ පරිමා සටහන. ඒක යටතේ ලියන්න. ලාභ රේඛාව පමණක් ප්‍රස්ථාර සටහනක ඉදිරිපත් කිරීම. ලාභ රේඛාව පමණක් ප්‍රස්ථාර සටහනක ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවේ. right. දැන් ඔය ප්‍රස්ථාර සටහන අඳින විදිය මම දැන් කියා දෙන්න හදන්නේ. ලියා ගන්න උදාහරණ අභ්‍යාසය. ලියා ගන්න. ඒකකයක විකුණුම් මිල රුපියල් 100කි. ඒකකයක විකුණුම් මිල රුපියල් 100කි. ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියල් 60කි. ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියල් 60කි. මුළු ස්ථාවර පිරිවැය රුපියල් 40000කි. මුළු ස්ථාවර පිරිවැය රුපියල් 40000කි. අපේක්ෂිත විකුණුම් මේකක සංඛ්‍යාව 1200කි. අපේක්ෂිත විකුණුම් මේකක සංඛ්‍යාව 1200කි. දැන් මම ලේඛනයක් ගහ ගන්න හදන්නේ බලාගන්න. Q FC TVC මේ දෙක එකතු වුණාම හැදෙනවා මුළු පිරිවැය. මෙයා ස්වාධීනයි. TR මුළු ආදායම. මෙයා ලාභය. ප්‍රස්ථාර සටහන අඳින්න කලින් අපිට ප්‍රස්ථාර සටහන ඇඳගන්න ලේසිම ක්‍රමයක් තියෙනවා. මම ලේඛනයේ හදාගන්නකොට ගන්න ඕනි ඉලක්කම්. අවම ලක්ෂ දෙකක් තියෙන්න එපා රේඛාවක් යා කරන්න. සරල රේඛාවක් අඳින්න නම් අවම ලක්ෂ දෙකක් තියෙන්න එපා. එහෙනම් මම ප්‍රමාණයන් දෙකක් ගන්න. ඔයාලත් ප්‍රස්ථාර අඳිනකොට ප්‍රමාණයන් ගද්දි එකක් ගන්න බිංදු. අනිත් එක ගන්න BEP අවස්ථාව. ඒකට ඉතාම ලේසි. ඔය කියපු උදාහරණේ BEP අවස්ථාව. ස්ථාවර පිරිවැය බෙදීම ඒකකයක දායකය. ස්ථාවර පිරිවැය 40000යි ඒකකයක දායකය මට මතක රුපියල් 40යි. බලන්න විකුණුම් මිල 100යි විචල පිරිවැය රුපියල් 60යි මන් දුන්නේ. ඒතර ඒකකයක දායකය 40යි 40000 බෙදන්න 40න්. එතකොට උත්තරේ එනවා 1000යි. එතකොට
BEP ඒකක සංඛ්‍යාව 1000යි. මම උදාහරණයට ලේඛනයේ හදනකොට ප්‍රමාණය 1000ක් ගත්තා. ප්‍රමාණය බිඳුව ගන්න, ප්‍රමාණය 1000 ගන්න. මේ උදාහරණෙට. දැන් බෝඩ් එක දිහා චුට්ටක් බලා ගන්න. ඔයාලට මතකද මම නියතයන් කියා දුන්නා බිඳුවේදී පවා දැරීමට සිදුවේ. බිඳුවේදී බිඳුවයි අනිවාර්යෙන් බිඳු තුනක් තියෙනවා. ප්‍රමාණය බිඳුවයි නම් මුළු විචල පිරිවැය බිඳුව විය යුතුමයි. ඔයාලට මතකද මූල ලක්ෂණයෙන් පටන් ගන්නවා කියලා කිව්ව මුළු විචල පිරිවැය. මොකද එක බෝනික් එක්වත් නැත්තම් බෝනික්කට දාපු රෙදි වියදන්නේ නැහැ, පුළුන් වියදන්නේ නැහැ, බොත්තන් නැහැ, මැහුම් කුලී නැහැ. එහෙනම් මුළු විචල පිරිවැය බිඳුව එක බෝනික් එක්වත් නැහැ. එක බෝනික් එක්වත් නැත්තම් ආදායමක් තියෙන්න බෑ. මුළු ආදායම බිඳුවයි. එහෙනම් නියත වශයෙන් බිඳුවේදී මුළු විචල පිරිවැය බිඳුව වෙනවා, මුළු ආදායම බිඳුව වෙනවා. හැබැයි බිඳුවේදී පවා දැරිය යුතු වියදමක් තියෙනවා. ඒ මොකක්ද? ස්ථාවර පිරිවැය. ඔය උදාහරණයට අනුව ස්ථාවර පිරිවැය 40000යි. එහෙනම් පුතා බිඳුවේදී බිඳු 3යි වගේම එකම ඉලක්කම 3 පාරක් ලියවෙනවා මේ ලේඛනේ. මෙයාට මම වරහනක් දානවා. ස්ථාවර පිරිවැය 40000 අනිවාර්යෙන් දරන්න ඕනේ බිඳුවේදී. එතකොට පුතා බිඳුවේදී මුළු පිරිවැය 40000මයි. හේතුව ඒකක බිඳුවයි නම් දරපු වියදම එකම එකද ස්ථාවර පිරිවැය විතරයි. එතකොට මුළු පිරිවැය හැදෙන්නේ ස්ථාවර පිරිවැය විචල පිරිවැය කියන වර්ග දෙක එකතු වෙලා නිසා මේ වෙලාවේ විචල පිරිවැය බිඳුවයි ස්ථාවර පිරිවැය විතරක් තියෙනවා 40000යි. එහෙනම් මේ දෙකම එකතු වුණත් හැදෙන්නේ 40000ම තමයි. එහෙනම් මුළු පිරිවැය 40000යි මුළු ආදායම බිඳුවයි. බෝනික්ක එකක්වත් නැත්තම් නිෂ්පාදන බිඳුවයි නම් විකුණන්න බඩු නැහැ. එහෙනම් ආදායමක් තියෙන්න බෑ. එහෙනම් මුළු ආදායම බිඳුවයි. නමුත් ආදායම බිඳුවේදී පවා ඒ කියන්නේ මේ ආදායම බිඳුව වුණත් වියදමක් දරලා තියෙනවා 40000. එහෙනම් මේ වෙලාවේ හටගන්නේ ලාභයක්ද අලාභයක්ද? ආදායමක් නැහැ. වියදම තියෙනවා 40000ක්. එහෙනම් ඒ වියදමට සමානයි අලාභය. අලාභය 40000යි. එහෙනම් අලාභය 40000යි. මම යනවා ඊළඟ අවස්ථාවට. ඒ කියන්නේ BEP අවස්ථාව. බලමු BEP අවස්ථාව. සිග්නල් නැත්නම් ප්‍රමාණය 1000 අපි හොඳටම දන්නවා මම මේ මොන අවස්ථාවද ගත්තේ. ප්‍රමාණය 1000 කියන අවස්ථාව මොන අවස්ථාවද? අපි අතේ යමක් හොයාගෙන මේ අවස්ථාව මොන අවස්ථාවද? BEP අවස්ථාවනේ අපි ගත්තේ. පුතා BEP නම් අනිවාර්යෙන් මෙයා කියවෙන්න ඕන. ලාභය හෝ අලාභය කියවෙන්න ඕන. බිඳුව විය යුතුමයි. එහෙනම් ලාභයක් හෝ අලාභයක් තියෙන්න බෑ BEP අවස්ථාව නම්. ඒ වගේම මේ දෙන්න මොනවා විය යුතුද? TC සහ TR මොනවා විය යුතුමද? මේව නියතයන්. TC සහ TR මොනවා විය යුතුමද? BEP අවස්ථාවේ. මම ගත්ත BEP අනිවාර්යෙන් මේ දෙන්න සමාන වෙන්න ඕන. මොකද ලාභයක් හෝ අලාභයක් නැති වෙන්නේ මුළු ආදායමයි මුළු වියදමයි සමාන වෙන්නේ. මුළු ආදායමයි මුළු වියදමයි සමානයි. එහෙනම් මේ දෙන්න සමාන වෙන්නේ. බලමු එහෙනම් හදලා. ස්ථාවර පිරිවැය 40000මයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒකක 1000 දී විචල්්‍ය පිරිවැය. ඔයාලට මතක ඇති ඒකක විචල්්‍ය පිරිවැය රුපියල් 60යි කියලා මං කිව්වේ. එහෙනම් ඒක 1000 දී විචල්්‍ය පිරිවැය 60000යි. දැන් ස්ථාවර පිරිවැය විචල්්‍ය පිරිවැය දෙකකට එකතු වෙලා මුළු පිරිවැය හැදෙනවා. මුළු පිරිවැය ලක්ෂයයි. 60000යි 40000 එකතු වුණාම ලක්ෂයයි. එතකොට මේ වෙලාවේ මේ දෙන්න සමානයි කියලා කිව්වනේ අපි මුළු පිරිවැය මුළු ආදායම සමානයි කියලා කිව්වනේ. එහෙනම් මුළු ආදායම රුපියල් ලක්ෂයමයි. ඒතර මේ දෙන්න සමාන වෙන නිසා ලාභයක් හෝ අලාභයක් නැහැ බිඳුවයි. ඔන්න ඔය ලේඛනය පාවිච්චි කරලා අපි අර ප්‍රස්තාර සටහන් වර්ග 3 අඳිමු. ලියන්න මාතෘකාව සාම්ප්‍රදායික සමච්ඡේදන ප්‍රස්තාර සටහන්.
සාම්ප්‍රදායික සමච්ඡේදන ප්‍රස්තාර සටහන. සාම්ප්‍රදායික සමච්ඡේදන ප්‍රස්තාර සටහන. මාත් එක්කම අඳිමු නැත්තම් නම් කරගන්නකොට අමාරු වෙනවා. පොඩියටනේ ලියන්න වෙන්නේ මට. ඒක ඔයාලට පැහැදිලි මදි වෙයි. එහෙනම් මාත් එක්කම කරමු. සාම්ප්‍රදායික සමච්ඡේදන ප්‍රස්තාර සටහනේදී අවශ්‍ය රේඛා තුන මොනවද බලන්න. සාම්ප්‍රදායිකයේ රේඛා තුනක් තියෙනවා. නිමෙස් මොකෝ ප්‍රශ්න තියෙනනම් අහන්න. BEP ගත්තොත් ලාභ BEP ගත්තොත් ප්‍රස්තාරේ ලාභ එන්නේ නැහැ. මෙහෙමනේ. BEP අවස්ථාවෙන් එහා ප්‍රස්තාරය අපි අඳින්න ඕනේ. ප්‍රස්තාරය අඳිනකොට BEP මට්ටමේදී මම නවත්තන්නේ නැහැ. BEP වලට එහා ටික අඳිනවා. එතකොට BEP වලට එහා ටික කියන්නේ ලාභ කොටස. ඒ ටිකත් අපි ප්‍රස්තාරය අඳිනවා. එතකොට ඒක බලන්න පුළුවන්. ඔන්න බලා ගන්න. දැන් මට මෙන්න මේ අක්ෂය පිරිවැය සහ ආදායම් අක්ෂය මේ තියෙනවා. මේ පැත්තට එනවා ප්‍රමාණාක්ෂය Q. මම ඉස්සෙල්ලා නම් කරන්නම්. ඔයාලා බලා ගන්න මේ රේඛා දෙක. මේ අක්ෂ දෙක නම් කර ගන්නවා බලා ගන්න. ප්‍රමාණය Q දානවා. මෙයා මූල ලක්ෂ්‍ය බිඳුව. මෙයා පිරිවැය හෝ ආදායම. පිරිවැය කියන්නේ cost එක, ආදායම කියන්නේ revenue. එතකොට මේ දෙකම නම් කර ගන්නවා මේ පැත්ත. ඔන්න හොඳට බලා ගන්න මම පරිමාණයන් ගන්න විදිය. තේරෙන්නේ නැත්තම් කියන්න. දැන් මේ ප්‍රස්තාර සටහනක් අඳින්න හදන්න. ප්‍රස්තාර සටහන අඳින්න නම් අක්ෂ දෙකක් තියෙන්න එපා. මම මේ අක්ෂ දෙක නම් කරගන්න. මෙයා Q කියන්නේ ප්‍රමාණය. ප්‍රමාණය මේ අක්ෂය. මේ බිඳුව මූල ලක්ෂ්‍ය. මේ අක්ෂය පිරිවැය හෝ ආදායම තමයි පෙන්වන්නේ මේ අක්ෂය. C කියන්නේ පිරිවැයට, R කියන්නේ ආදායම. ඒතකොට මේ දෙකෙන් ඕනම එකක් පෙන්වන්නේ මේ අක්ෂය. Baba, amma ko, call. මෙයා ප්‍රමාණය, මෙයා පිරිවැය හෝ ආදායම. ඔන්න බලා ගන්න විදිය. පරිමාණයන් ගන්න විදිය. ළමයි BEP පැහැදිලිව පෙන්වන්න. BEP ලක්ෂණය BEP අවස්ථාවේ අනිවාර්යෙන් මේ දෙන්න මොනවා වෙනවද? සමාන වෙනවා. කවුරුද සමාන වෙන්නේ? මුළු ආදායමයි මුළු වියදමයි සමානයි.
ඒ කියන්නේ TC සමානයි TR ළමයි ඒ ප්‍රස්ථාර රේඛා දෙකක් සමාන වෙනවා නම් අනිවාර්යෙන් ඒ දෙන්න එකිනෙකට මොනවා වෙනවද කියලාද මේ කියන්නේ. ඒ දෙන්න එකිනෙකට ඡේදනය වෙන අවස්ථාවක්. එකිනෙකට කැපෙන අවස්ථාවක්. එහෙනම් මේ කැපෙන අවස්ථාව දෙක සමාන වෙන අවස්ථාවනේ. එතකොට BEP කියන්නේ එතන. එහෙනම් BEP ඡේදනය වෙන තැන මට හරියටම ප්‍රස්ථාර සටහනේ මැදට ගන්න ඕන. මැද හරිය මම පෙන්වන්න ඕන. දැන් ඔයාලා හොඳටම දන්නවා BEP ඒකක ගණන 1000යි. BEP ඒකක 1000යි. එහෙනම් පුතා මම මෙන්න මේ මැද හරියට 1000 ගන්න නම් මගේ පරිමාණයන් කොහොමද හදාගන්න ඕනි කියන එක මම බලන්න ඕන. මගේ පරිමාණයන් හදාගන්න ඕන. 200 400 600 800 1000 1200 1400 මං ආසන්න වශයෙන් මැද හරියට 1000 එන විදිහට මගේ පරිමාණයන් හදාගන්න. 200 මෙතන 600 වෙනවා. මෙතන 200 400 600 800 1000 මෙතන 1200 මෙතන 1400 මෙන්න මේ විදිහට ගත්තා. දැන් මට කියන්න මෙයා මැද මගේ පිරිවැය හෝ ආදායම මැද හරියට ගන්න උත්සාහ කරන්න ඕනේ රුපියල් කීයද පුළුවන් නම් කියන්න. මැද හරියට මගේ පරිමාණයෙන් හදා ගන්න ඕනේ මැද හරියට රුපියල් කීයද මං ගන්න උත්සාහ කරන්න. පුළුවන් නම් කියන්න. මේ පැත්තට ගන්න ඕනේ කීයද කියලා අහන්න. 1000ක් කියන්නේ ප්‍රමාණයනේ. එතකොට මේ ප්‍රමාණාක්ෂයට මම 1000 මැද හරියට ගත්තනේ. මේ පිරිවැය හෝ ආදායම අක්ෂය මැද හරියට ගන්න ඕනේ මං කීයද? ඔව් රුපියල් ලක්ෂය. රුපියල් ලක්ෂ ගන්න ඕනේ. මොකද දෙන්නගේ ඡේදනය වන වටිනාකම රුපියල් ලක්ෂයයිනේ. එනම මැද හරියට රුපියල් ලක්ෂ ගන්න උත්සාහ කරන්න. ඔන්න ගන්නවා මම. 20000 40000 60000 80000 ලක්ෂය 1,20,000 20000 මේ රුපියල් දහස් වලින් 40 60 80 100 120 ඕව කටේ ගන්නවා ජරාව විශ් කරන්නේ නේ කටේ කන්නේ කන්නේ වැටයි ඕකෙන් ඔය පුටු අනිත් පැත්තට යනවා යන්න අම්මා ගාවට එනවා වද දෙන්න ඕව කටේ ගන්න එපා බලාගන්න මෙතන අපිට අඳින්න ඕන රේඛා වර්ග තුන මොනවද? ස්ථාවර පිරිවැය, මුළු පිරිවැය, මුළු ආදායම. දැන් මම රේඛා තුන නම් කරගන්න හදන්නේ. මුලින්ම අදිනවා මම ස්ථාවර පිරිවැය රේඛාව. බිංදුවේදී 40000යි. මෙන්න ප්‍රමාණය බිංදුව වෙන්නේ කොතනද? මෙන්න බිංදුව වටිනකම 40000යි. එහෙනම් බිංදුවේදී 40000. ඔන්න එක ලක්ෂයක් තියාගත්තා. ඊළඟට FC අඳින්න නම් ප්‍රමාණය 1000 දී ඒත් 40000යි. ප්‍රමාණය 200 400 600 800 1000 ඒත් 40000යි. මෙන්න මේ වගේ ලක්ෂයක්. එහෙනම් දැන් මේ ලක්ෂ දෙක යා කරලා රේඛාවක් අඳිනවා. එයා නම් කරනවා ස්ථාවර පිරිවැය FC. අඳ ගන්න මේක ඉක්මන. ඊළඟට මම අඳිනවා TC රේඛාව.
ඒ කියන්නේ මුළු පිරිවැය රේඛාව. සර් මේක 1200 එනකන් නේද ගන්න ඕනේ කියලා අහනවා. ඒකකද? අනිවාර්යෙන් 1200 තිබිය යුතුමයි. ඒකට හේතුව මේකේ ආරක්ෂිතාන්තිකය පෙන්වන්න ඕනේ. මොකද 1000ට වඩා වැඩිපුර විකුණන ව්‍යාපාරයේ අපේක්ෂිත විකුණුම් මේකක දුන්නේ මම 1200නේ. ඒතර අගම ඉලක්කම 1200 තිබ්බනම් ඇති. තා චුට්ටක් එහාට පොඩ්ඩක් තිරනවා නම් හොඳයි. දැන් මම මුළු පිරිවැය රේඛාව අඳිනවා. ඒ කියන්නේ TC බලන්න මේ ඉන්නේ. බිඳුවේදී 40000යි. එහෙනම් කෝ ප්‍රමාණය බිඳුව මෙන්න තියෙනවා බිඳුව. ඒකෙදි 40000යි. එහෙනම් මේ ඩොට් එකමයි. ඕකත් නීතියක්. මුළු පිරිවැය අනිවාර්යෙන් පටන් ගන්න ඕන ස්ථාවර පිරිවැය උඩ ඉඳගෙන. මුළු පිරිවැය අනිවාර්යෙන් පටන් ගන්න ඕන ස්ථාවර පිරිවැය උඩ ඉඳගෙන. ඒකට හේතුව ඒකක බිඳුවේදී පවා දරන්න සිදුවන පිරිවැයක් තියෙනවා. FC ඇඳපු විදිහ ආයෙ කියන්නලු. මේ ස්ථාවර පිරිවැය ඇඳ මෙන්න මෙහෙම බලා ගන්න. මේ තියෙන පුතා ස්ථාවර පිරිවැය බිඳුවේදී 40000යි 1000ෙදිත් 40000යි. මෙතන 5000 තිබුණා නම් ඒත් 40000යි. ඒකෙන් අදහස් වෙන්නේ රේඛාව ස්ථාවරයි වෙනස් වෙන්න බෑ උඩ යට යන්නේ නැහැ. විවිධ පැති වලට හැරෙන්න බෑ. එක කෙලින් තියෙන්න ඕනේ. මේ බලන්න ප්‍රමාණය බිඳුවේදී 40000යි මෙන්න ප්‍රමාණක්ෂය. ප්‍රමාණක්ෂය මෙන්න බිඳුව. බිඳුවේදී 40000 කියන්නේ මෙතන. ප්‍රමාණය බිඳුවේදී පිරිවැය 40000. ඊළඟට ප්‍රමාණය 1000ෙදී ඒත් 40000යි. කෝ ප්‍රමාණය මේ තියෙන ප්‍රමාණක්ෂය Q කියන්නේ 200 400 600 800 1000 කියන්නේ මෙතන. ඒ 1000ෙදී 40000යිලු මේ 1000ෙදී 40000. මෙන්න මෙතන ලක්ෂය. එතකොට මේ ලක්ෂයයි යා කරාම මෙන්න මේ වගේ සරල රේඛාවක් එන්නේ. මේ රේඛාව ප්‍රමාණක්ෂයට අනිවාර්යෙන් සමාන්තර වී යුතුයි. මේ දෙන්න සමාන්තරයි. මේ රේඛාව උඩට පහළට හැරෙන්න බෑ. මොකද පිරිවැය වෙනස් වෙන්නේ නැහැ ස්ථාවරයි. ඒ ගානමයි. දැන් මම අඳිනවා මුළු පිරිවැය රේඛාව. මුළු පිරිවැය කියන්නේ TC බිඳුවේදී 40000යි. ප්‍රමාණය බිඳුව 40000 කියන්නේ මෙතන. මෙන්න ලක්ෂ නම් කරාම. ප්‍රමාණය බිඳුවේදී 40000යි. මෙන්න ප්‍රමාණය බිඳුවයි මෙන්න වටනකම 40000යි. දැන් TC ඊළඟ ලක්ෂය නම් කරගමු. ප්‍රමාණය 1000යි මුළු පිරිවැය ලක්ෂයයි. ප්‍රමාණය 1000යි මුළු පිරිවැය ලක්ෂයයි. මම ප්‍රමාණය 1000 තව උඩට යා කරගෙන යනවා මෙහෙට. ඒකෙදි ලක්ෂයයි. ලක්ෂ කියන්නේ මේක. මෙන්න ඩොට් එක. ප්‍රමාණය 1000 වටිනාකම ලක්ෂය. ওই දෙක කැපෙනවා මෙන්න මෙතන. මේක තමයි ලක්ෂයෙන්. දැන් 1 ලක්ෂයක් මෙතන 1 ලක්ෂයක් මෙතන ඒ දෙක යා කළ රේඛාවක් අඳිනවා. එයා නම් කරනවා TC කියලා. ඒ මුළු පිරිවැය රේඛාව. ඇයි? එයා තමයි මුළු පිරිවැය රේඛාව. මුළු පිරිවැය. ඉක්මනට අඳ ගන්න. මුළු පිරිවැය රේඛාව. දැන් අපි අඳිමු මුළු ආදායම් රේඛාව. මුළු ආදායම් රේඛාව මෙන්න මේ වගේ එන්නේ. බලා ගන්න. මුළු ආදායම කියන්නේ TR ප්‍රමාණය බිඳුවේදී මුළු ආදායම බිඳුවයි. මොකද එක සෙල්ලම් භාණ්ඩයක් වත් නැහැ බෝනික් එකක් වත් නැත්තම් විකුණන්න බඩු නැහැනේ. එහෙනම් ආදායම බිඳුවයි. කෝ ප්‍රමාණය මේ තියෙන Q ප්‍රමාණය බිඳුවේදී මෙන්න බිඳුව. ආදායම බිඳුවයි. එහෙනම් බිඳුවේදී බිඳුව කියන්නේ මූල ලක්ෂ්‍ය. ඔන්න මම නම් කරා මූල ලක්ෂ්‍ය. ඔය 1 ලක්ෂයක්. බිඳුවේදී බිඳුව කියන්නේ ආයේ බලන්න දෙයක් නැහැ මූල ලක්ෂ්‍ය. මූල ලක්ෂ්‍ය නම් කරගන්න. දැන් ප්‍රමාණය 1000 දී මුළු ආදායම ලක්ෂයයි.
ප්‍රමාණය කෝ මේ තියෙන ප්‍රමාණය Q ඕම බලන්න 1000 මෙන්න තියෙන 1000 දිගේ උඩට යනවා කලින් අඳපෙකුත් ඇති ඒ වෙලාවේදී ආදායම ලක්ෂ්‍යයි මේ ලක්ෂ්‍ය දැන්ට මම නම් කළා තියෙන්නේ මේ බලන්න රුපියල් ලක්ෂ්‍ය අවස්ථාව 1000 ලක්ෂ්‍ය අවස්ථාව නම් කළා තියෙන්නේ එහෙනම් මූල ලක්ෂ්‍යයෙන් පටන් අරගෙන මෙන්න මේ ලක්ෂ්‍ය කපාගෙන යන්න රේඛාවක් අඳින්න එයා තමයි මුළු ආදායම් රේඛාව මෙන්න මේ වගේ ප්‍රස්තාර සටහනක් තියෙනවා දැන් මේවා නම් කරගන්න බලා ගන්න මේවා සැරසැරේ නම් කරන් නම වරුයි ප්‍රස්තාර එතකොට මෙතන මේ මට දෙපාරක් කරන්න බෑ ඒක නිසා හරියට බලා ගන්න මුළු පිරිවැය රේඛාව සහ මුළු ආදායම් රේඛාව ඡේදනය වන තැන නම් කරන්න BEP කියලා මේ ඩොට් එක BEP මේ ඡේදනය වන ස්ථාන BEP BEP ඊළඟ මේ 1000 ගාව ලියන්න BEP ඒකක මට ලියන්න ඉඩමදි වල ලියන්න BEP ඒකක මේ 1000 ඉලක්කම ගාව ලියන්න BEP ඒකක BEP ඒකක ඊට පස්සේ මේ ලක්ෂ්‍ය රුපියල් ලක්ෂ්‍ය වටිනාකම ගාව ලියන්න BEP වටිනාකම BEP වටිනාකම ලක්ෂ ගාව ලියන්න BEP වටිනාකම BEP වටිනාකම ඒක හරි ඊළඟට බලන්න ළමයි මේ මුළු පිරිවැය රේඛාවට උඩින් පිහිටන්නේ මුළු ආදායම හොඳට බලන්න මුළු පිරිවැයට වඩා මුළු ආදායම උඩින් තියෙන මොන අවස්ථාවද මේක මොන අවස්ථාව මුළු පිරිවැයට වඩා මුළු ආදායම ඉහළින් පිහිටන්නේ ලාභයි එහෙනම් මේවා ලාභ දැන් ඕකේ අනිත් පැත්ත අපිට කියන්න පුළුවන් මුළු ආදායම මුළු පිරිවැයට යටින් පිහිටන්නේ මේ පැත්ත මේවට කියනවා අලාභ දැන් මෙන්න මේ 1200 නම් කරගන්න අපේක්ෂිත විකුණුම් මේකක අපේක්ෂිත විකුණුම් මේකක මේ 1200 ඊතලයක් දාලා නම් කරගන්න අපේක්ෂිත විකුණුම් මේකක අපේක්ෂිත විකුණුම් මේකක 1200 ළමයිනේ මෙයා කවුද මම මෙන්න මේ වෙන් කරලා පෙන්නන කෙනා කවුද මෙයා කවුද මේ කෑල්ල ආරක්ෂිත ආන්තිකයේ ඒකක ඉතා හොඳයි ආරක්ෂිත ආන්තිකයේ ඒකක එහෙනම් මෙන්න මේ ටික නම් කරන්න පොඩි සංගලවරහනක් දාලා ආරක්ෂිත ආන්තිකයේ ඒකක 200ක් නෙන්නේ 1000යි 1200 අතර වෙනස ආරක්ෂිත ආන්තිකයේ ඒකක
ආරක්ෂිත ආන්තිකයේ ඒකක. හරිනේ? අපි න ඊළඟ දවසේ ඊළඟ ප්‍රස්තාර සටහන් ටික අඳිමු. මට කියන්න අපි ඊළඟට හම්බ වෙන්නේ සිකුරාදාද රිසල්ට්ස් දාලාද? ඔව්. ප්‍රතිඵල දාලා මේ දැන් නම් කෝල් එනවා මට හොගාලා. එහෙනම් අපි හම්බෙමු. ආයිබෝවන්.